right. අද අපි එකන කතා කරමු සමාන්තරාශ්‍ර ප්‍රමේය. උඹලා දන්නවා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද? ඒ කතාව අවුලක් නෑ. උඹලා දැන් මං හදිස්සියේ හරි මෙහෙම දෙයක් කිව්වොත් එහෙම සමාන්තරාශ්‍රය කියපන් සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද? ඇත්තටම උඹලා ටිකක් හිතයි කොහොමත් හිතයි උඹලා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා කොහොමත් හිතයි ටිකක්. එතකොට ඇත්තටම මොකද්ද බං? දැන් උඹලා දන්නවා උඹලා දැන් O level මට්ටමේ ඉන්නේ. ඒතර O level මට්ටමේ ඉන්නකොට මොකද්ද සමාන්තරාශ්‍රයක් කියන්නේ? එක එක නිර්වචන ඇති උඹලා ගාව. උඹලා නිර්වචන හදයි සමහර විට. ඒ කියන්නේ කොහොමද? පාද දෙකක් ඔය මගුලක් හරි ඊළඟ කෝණ දෙකක් සමාන හරි සම්මුඛ කෝණ සමාන හරි එහෙම දෙයක්. ඔය ඇත්තට මෙහෙම කතාවකුත් තියෙනවා තමයි. ඔය ඇත්තටම සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද? ඔව් ඒ රෙද්ද වල වැඩක් නැහැ. සමාන්තරාශ්‍රයක් කියන්නේ මෙන්න මේක හරියට අහගනින්. සමාන්තරාශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද යුගල් සමාන්තර වූ චතුරස්‍රයක්. සම්මුඛ පාද යුගල් සමාන්තර වූ චතුරස්‍රයකට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. එච්චරද? ඔය එච්චරම තමයි. right. ඒතකොට ඉස්සල කියපුවා මෙහෙම ඒවත් හරිනේ. ඒවා හරි ගියාට ඒවයිගේ ලක්ෂණ. right. එතකොට සම්මුඛ පාද යුගල් සමාන්තර වූ චතුරස්‍රයකට අපි කියනවා සමාන්තරාශ්‍රයක් කියලා. right. ඉක්මනට නෝට් එක ලියාගනින්. ඉක්මනට නෝට් එක ලියාගෙන සම්මුඛ පාද යුගල් සමාන්තර වන්නා වූ චතුරස්‍රය සම්මුඛ පාද යුගල් සමාන්තර වන්නා වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. සම්මුඛ පාද යුගල් සමාන්තර වන්නා වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. right. මම දැන් උඹලට normal එකේ සමාන්තරාශ්‍ර කෑල්ලක් මම අඳින්නම්. right. දැන් මේක සම්මුඛ පාද යුගල්. අපි දන්නද සම්මුඛ පාද යුගල් කියන්නේ මේ දෙක. right. එහෙනම් මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි. right. දැන් මෙන්න මේ වගේ සම්මුඛ පාද යුගල් සමාන්තර විච්ච එතකොට චතුරස්‍රයකට තමයි අපි කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. right. දැන් මම මේක නම් කරගත්තොත් PQRS කියලා නම් කරගත්තොත් මෙන්න මේ PQRS දැන් මේක සමාන්තරාශ්‍රයක්. ඇයි ඒ? සම්මුඛ පාද යුගල් සමාන්තරයි. උඹලට තේරෙනවා. right. සම්මුඛ පාද යුගල් සමාන්තරයි. දැන් උඹලා මේක ඉක්මනට ඇඳගෙන ලියා ගනින්. මෙහි PQ සමාන්තරයි RS. ඔවුනේ බං. මෙහි PQ සමාන්තරයි කියලා අපි කොහොමද කියන්නේ? PQ සමාන්තරයි RS. PQ සමාන්තරයි RS හා PS සමාන්තරයි කාටද බං? QR වේ. එබැවින් PQRS සමාන්තරාශ්‍රයකි. right. දැන් මේ යටතේ අපිට ප්‍රමේයයක් කතා කරන්න තියෙනවා. මුළු පාඩමේම යන්නේ ඒ ප්‍රමේය. ඔප්පු කිරීම ඒ ටික තමයි මේ එතකොට ප්‍රමේය යන්නේ ආශ්‍රිත ගණන්. එහෙනම් දාගනින් ඊළඟ ප්‍රමේය 19 ප්‍රමේය. 19 ප්‍රමේය කියලා දාගනින්. අපි දැන් මේ වෙනකොට 18ක් කරලා ඉවරයි. 19 ප්‍රමේය. ලියාගනින් සමාන්තරාශ්‍රයක එක සම්මුඛ පාද සමාන වේ. අංක 1 2 3 කියලා ලියාගමු. අංක 1 සම්මුඛ පාද සමාන වේ. අංක 2 සම්මුඛ කෝණ සමාන වේ. අංක 3 එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කෙරේ. එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කෙරේ. මේ ටික ලස්සනට පැහැදිලි කරනවා. එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කෙරේ. එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කෙරේ. right. ඊට පස්සේ දාගනින් මේක සාධනය කරන්න ඕන ප්‍රමේයයක්. එහෙනම් දාගනින් ප්‍රමේය සාධනය කිරීම. right. ඒ යටතේ ලියාගනින් ABCD සමාන්තරාශ්‍රයේ ඒ කියන්නේ capital ABCD සමාන්තරාශ්‍රයේ ඊට පස්සේ කමාවක් දාලා රෝම ඉලක්කම් විතර ලියාගනින්
AB සමානයි CD ද AB සමානයි CD ද AB සමානයි CD ද AD සමානයි BC ද AD සමානයි BC ද AD සමානයි BC ද රෝම ඉලක්කම් 2 A කෝණය සමානයි C කෝණයද A කෝණය සමානයි C කෝණයද B කෝණය සමානයි D කෝණයද B කෝණය සමානයි D කෝණයද රෝම ඉලක්කම් 3 ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ACD ත්‍රිකෝණයේ වර්ගඵලයද ACD ත්‍රිකෝණයේ වර්ගඵලයද රෝම ඉලක්කම් 4 ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCD ත්‍රිකෝණයේ වර්ගඵලය බව සාධනය කරන්න BCD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලය බව සාධනය කරන්න BCD ත්‍රිකෝණයේ වර්ගඵලය බව සාධනය කරන්න right දැන් අපි මේකට සාධාරණ රූපයක් ඇඳ ගන්න ඕනේ අපි ඒක දන්නවා right මේක ABCD සමාන්තර ආශ්‍රයයක් එහෙනම් මම මේක අඳින්නකො මෙහෙම right ABCD සමාන්තර ආශ්‍රය සමාන්තර ආශ්‍රයයන් නම් සම්මුඛ පාදයුගල් සමාන්තර දැන් මේකේ අර කිව්ව ලක්ෂණ ටික ඔප්පු කරන්න තමයි අපි දැන් ලෑස්ති කිව්ව ලක්ෂණ ටික right එතකොට දැන් අපි දන්නවා ඉස්සෙල්ලම අපි ලියන්න ඕන දත්තය කියලා මේකේ දත්තය කියලා එකක් ලියා ගන්න එපයි අපි right එතකොට දත්තය ඔප්පු කරනකොට අපි දන්නවා දැන් මේ වෙනකොට අපි එතන බබ්බු නෙමෙයිනේ දත්තය එතකොට දත්තයට අපි මේකේ ලියන්න වෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයක කිව්වම ඇතිද? ඇති බා. ABCD සමාන්තර ආශ්‍රයක කියලා ලියපන්. ABCD සමාන්තර ආශ්‍රයක. ABCD සමාන්තර ආශ්‍රයක. right. ඊළඟට සාධනය කළ යුක්ත. සාධනය කළ යුක්ත. සාධනය කළ යුක්ත මොනවාද? දැන් අපි රෝම ඉලක්කම් 1 2 3 4 කියලා දාගත්තනේ බා. ඒ ටික ලියාගන්න. රෝම ඉලක්කම් 1 2 3 4 කියලා දාගත්තා. ඒ ටික ලියාගන්න. right. ඊට පස්සේ අපිට කරන්න තියෙනවා මේකේ පොඩි නිර්මාණයක් කරන්න තියෙනවා අපි දන්නවා දැන් නිර්මාණය මෙතන සාකය යු දැම්මා ඊට පස්සේ නිර්මාණය මේකේ අපිට පොඩි නිර්මාණයක් කරගන්න තියෙනවා බං අවුලක් නැහැ මේකේ කොයි විකර්ණය ඇඳත් කිසි අවුලක් නැහැ හරිද මෙන්න මේ එක විකර්ණයක් ඇඳ ගන්න ඕනේ අපි දැන් විකර්ණය කියන එක දන්නවා අපි දැන් වර්ගඵලය ඊළඟ පරිමිතිය පාර ඔක්කොම කරලා ඉවරනේ තියෙන්නේ හරි එහෙනම් මෙන්න අපි විකර්ණය ඇඳලා පස්සේ උඹලා ලියාගෙන නිර්මාණය යටතේ BD විකර්ණය ඇඳීම 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 හරි දැන් සාධනය කරන්න තියෙන්නේ මම දැන් සාධනය කරනකොට මෙහෙම එකක් කරනවා සාධනය කරනකොට බලාගන්නකෝ සාධනය right සාධනය කරන්න අපි දැන් දන්නවා ත්‍රිකෝණාංග සාම්‍ය අපි කරලා තියෙන්නේ මේක අපි ගොඩ දාන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය එහෙනම් මම මේක ලියනවා ABD ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණවල හරි කියපන් අපි දන්නවනේ අංග සම කරන්නේ මෙහෙම කියලා. හරි. දැන් මේකේ කියපන් ලක්ෂණ මොනවාද කියලා. අංග සම වීමට තියෙන ලක්ෂණ මොනවාද කියලා කියපන්. අංග සම වීමට තියෙන ලක්ෂණ. හරි. හොඳට බලපන්. අංග සම වීමේ ලක්ෂණ. මට පේනවා බං මෙන්න මේකයි පට්ට සමයිනේ. ඇයි ඒ? අනුරූප කියපන්. රෙද්දක් ඒකාන්තර. right. එහෙනම් ABD කෝණය හා ABD කෝණය සමානයි මොකද්ද බං BDC බලක දන්නවා ඊළඟට කියපන්කො මොකද්ද කියලා යකෝ මේ කෝණෙට මේ කෝණය පට්ට සමානයි බලපන් ඒත් ඇයිද කියපන් ඒකාන්තර right එහෙනම් ලියපන් ADB
ADB කෝණය සමානයි DBC. එහෙම නැත්නම් CBD. හරි කියපන්. තව එකක් ඕන අපිට. බලපන්. මෙන්න මේ BD සමානයි BD. ඇයි ඒ විකර්ණේ නේ බං? හේතු අපි ලියන්න ඕනේ. අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ. මේවා ඒකාන්තර කෝණ. මේවත් ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ දන්නේ නැහනේ. එහෙනම් කෙලවෙයි බං. එහෙනම් කෙලවෙයි. අනිවාර්යෙන් කෙලවෙනවා. right. එහෙනම් දැන් උඹලට ලියන්න පුළුවන් ඒ අනුව ABD ත්‍රිකෝණය අංග සමයි කියපන්. BCD ත්‍රිකෝණයට BCD ත්‍රිකෝණය වේ. දැන් එහෙනම් හේතුව ලියපන් මොකද්ද? කෝකෝපා අවස්ථාව. කෝකෝපා අවස්ථාව. right. ඔකට ඉරි ගහන්න ඕනේ මේක නෙමෙයිනේ අපෙන් අහන්නේ. right. ඉක්මනට ලියාගනි. අඩ බඩ ගාලා ලියාගන්න ඵලයන්. වීඩියෝ එක පෝස් කරලා ලියාගත්තා. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා. දැන් අංග සම කිරීමෙන් අපි දන්නවා පට්ට වාසි තියෙනවා. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වේ. එහෙනම් බලපන් රෝමිලක්කම් එකෙන් අහලා තියෙන්නේ මොකද්ද? රෝමිලක්කම් එකෙන් අහලා තියෙන්නේ AB සමානයි CD බව පෙන්නන්න කියලා. AB මොකද බං? මෙන්න අපෝ එතන B මැකිලා. AB සමානයි CD. CD මෙන්න අපෝ පට්ට අනුරූපයිනේ බං. පට්ට මේ විකර්ණය මෙන්න මේ කෝණයට සම්මුඛව තියෙන එක. මේකත් සමාන මේ කෝණේ සමාන මේකට සම්මුඛව මේකට මේ සම්මුඛය. එහෙනම් ඊයන් ඉස්සලම අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන බැවින් රෝමිලක්කම් එකට ලියපයි යකෝ දඩ බඩ ගාලා AB සමානයි CD ද ඊළඟට AD හොයපන්. මෙන්න AD තියෙන්නේ මේකට ඉස්සරහින්. එහෙනම් මේකට ඉස්සරහින් මෙන්න BC තියෙනවා. එහෙනම් AD සමානයි BC ද වේ. අමතකයිනේ. ඔව් අමතකයි නම් ජ්‍යාමිතිය මුලින් ඉඳන් බලන්න වෙනවා බං. අමතකයි නම් මුලින් ඉඳන් බලන්න වෙනවා. right. මෙන්න පළවෙනි උත්තරේ හරි. දෙක. ඒකටත් අර අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් කියලා ලිව්වට කමන්නේ. අහනවා A කෝණය සමාන වෙනවලු C කෝණය. ඒ කෝණය මේක කියපන්කො. මේක තියෙන්නේ කර්ණයට ඉස්සරහා. මේක තියෙන විකර්ණයට ඉස්සරහා. එහෙනම් මේක විකර්ණයට ඉස්සරහා ඉතුරු එකක් තියෙන විකර්ණයට ඉස්සරහා. හරි කියපන්කො. මෙන්න යකෝ මරු. එහෙනම් A කෝණය සමානයි C කෝණය වේ. හරි. දැන් උඹලට කියනවා B කෝණය සමානයි D කෝණය. B කෝණය කියන්නේ මේ දෙන්නම බා. එහෙනම් D කෝණය කියන්නේ මේ දෙන්නම. එහෙනම් මොකක්ද උඹලා කරන්නේ? එතකොට උඹලට මෙතන පට්ට සීන් එකක් තියෙනවා. මෙන්න මේක ඇඳපන් මෙන්න මේ විකර්ණය හදිස්සිය හරි උඹලා මෙහෙම ඇඳොත් එහෙම මෙන්න මේ කෝණේ ගන්න පුළුවන් නේද? right. එහෙනම් උඹලා ඉස්සෙල්ලාම මේක ලියන්න ඕනේ. AC විකර්ණය යා කිරීමෙන් ලැබෙන ABC ත්‍රිකෝණයද මේ විකර්ණය යා කරාම හම්බෙන්නේ මොකද්ද බං? ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණය. එහෙනම් ලියා ගන්න ඕනේ AC විකර්ණය යා කිරීමෙන් ලැබෙන ABC ත්‍රිකෝණයද ADC ත්‍රිකෝණයද ඉහත පරිදි අංග සම කළ හැක. එවිට අන්න ලියන්න පුළුවන් උඹලට B කෝණය සමානයි D කෝණය වේ කියලා ලියන්න පුළුවන්. right. ඔය ටික පට්ට ලස්සනට ලියවෙන්න ඕනේ ඔය ටික. ඔය ටික සුපිරියට ලියවෙන්න ඕනේ. එතකොට තමයි වැඩේ නියමට තේරෙන්නේ. හරි. රෝමිලක්කම් 3 කියනවා මොකද්ද? අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන වෙනවා කොහොමද? අපි දන්නවා ඒක. දැන් අපිට වර්ගඵලයෙන් සමාන කරන්න තියෙන මේ ත්‍රිකෝණය සහ මෙන්න මේ AC විකර්ණය ඇඳ ගමන් මේකයි. right. මම උඹලට එකක් අංග සම කියලා දැන් මේක පෙන්නුවානේ. ඉතුරු එකත් අර මගුලම ලියපු ගමන් AC විකර්ණය ඇඳලා ඒක අංග සම කරා නම් වෙනවා කියලා උඹලට මේ එතකොට ඒක ලියා ගන්න පුළුවන් නේ. right. එතකොට මම උඹලට මේක ලියන්න දැන් අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වෙනවා කියලා අපි මීට කලින් කතා කරා. ඒ කියන්නේ වර්ගඵලයෙන් සමාන දැන් උඹලට මේක ඔප්පු කරන්නත් පුළුවන් බා. මෙන්න මේ පාදේ පොඩ්ඩක් මෙහෙට දික් කරපන් බලන්න.
දැන් අපි දන්නවා කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කියලා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගමු. මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්නකොට උඹලා මේ පාදිකනින් මෙන්න මේ DC පාදිකනින් ආධාරයකට ආධාරය ගත්තොත් ඒක ලම්බ උස ඉන්නේ මෙන්න මේකනේ කියපන්. ලම්බ උස මෙන්න මේක බා. මෙන්න මෙතන අපි මෙන්න මෙතන අපි කියලා නිකන් නෝමල් එකේ හදාගත්තොත් ලම්බ උස මේක. එහෙනම් කියපන් මේ ත්‍රිකෝණයේ ආධාරකයේ මේක ගත්තොත් උඹලා දන්නවා මේ පාදිනේ මේක සමානයි. එහෙනම් මේකේ ආධාරකයේ මේක ගත්තොත් ලම්බ උස මොකද? උඹලට ලම්බ උස අනිවාර්යෙන් උඹලට පැටලෙනවා. මෙන්න බලපන් ලම්බ උස මෙන්න මේක කියන්නේ. එහෙනම් මේක වැඩි කිරීම මේක බෙදීම දෙක මේකෙත් එන්නේ මේක වැඩි කිරීම මේක බෙදීම දෙක. උඹලා බලපන් පට්ට සමාන වෙනවානේ. එහෙනම් මෙච්චර මගුල කියන්න ඕනේ නෑ. අපි දන්නවා අංග සම ත්‍රිකෝණ වල අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන වෙයි කියලා. එහෙනම් උඹලා ලියන්න රෝම ඉලක්කම් තුන දාලා අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන බැවින් අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන බැවින් ABC ත්‍රිකෝණය සමානයි ACD ත්‍රිකෝණය වර්ගඵලයෙන් කියලා දාපන්. වර්ගඵලය. අර හේතුව ලියන්න ඕනේ අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන්ද සමාන බැවින් කියලා මේක ලියන්න ඕනේ. ඒකලා මෙහෙම කරලා දාන්න ඕනේ. ඊට පස්සේ ඉහත පරිදි මෙන්න මේ AC විකරණය ඇන්දොත් ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය අංග සම කළ විට මෙන්න මේ ABC ත්‍රිකෝණය සමාන වෙනවා ADC ත්‍රිකෝණයට ඒත් වර්ගඵලය. ඒත් වර්ගඵලය. හරි කියලා. ඔච්චරයි කතාව. ඔච්චරයි කතාව. උඹලට තේරෙන්න ඕනි. අති පැහැදිලිවට කියලා දුන්නා. නිකන් ඒ ස්පීඩ් ගියා කියලා කියන්න එපා. ඔය ස්පීඩ් මේ ස්පීඩ් රෙද්දක් නෑ. දැන් උඹලට මුලින් ඉඳන්ම කරලානේ තියෙන්නේ. මුලින් ඉඳන්ම කරලා තියෙන නිසා ස්පීඩ් මගුලක් නෑ. ඔන්න වැඩේ කරගෙන ගියා. රයිට්. උඹලට කරන්න තියෙන්නේ වීඩියෝ එක පෝස් කරලා ලියාගත්තා. රයිට්. එහෙනම් ලියාගනි 20 ප්‍රමේය. ප්‍රමේය ලියාගනි. 20 ප්‍රමේය ලියාගනින්. ප්‍රමේය ලියන්නේ 20 ප්‍රමේය කියලා ලියාගෙන සමාන්තර ආශ්‍රයක විකර්ණ එකක් අනෙකින් සමච්ඡේදනය කරේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකක් අනෙකින් සමච්ඡේදනය කරේ. සමාන්තර ආශ්‍රයක විකර්ණ එකක් අනෙකින් සමච්ඡේදනය කරේ. රයිට්. උඹට තේරෙනවා ඒක නිකන් අයිඩියා එකක් එනවා. අපි කතා කරමු මේක සාධනයත් එක්කම. රයිට්. එහෙනම් ප්‍රමේය සාධනය කිරීම කියලා දාලා මේක ලියාගන්න. ප්‍රමේය සාධනය කිරීම කියලා දාලා PQRS සමාන්තරාශ්‍රයේ PQRS සමාන්තරාශ්‍රයේ PR හා QS විකර්ණ දෙක ඕහිදී එකිනෙක ඡේදනය වේ. ඕහිදී එකිනෙක ඡේදනය වේ. ඒකටම ලියන්නේ PO සමානයි OR ද ඊළඟට QO සමානයි OS ද QOS නෙමෙයි ඒක ලියන්නේ QO සමානයි OS ද QO සමානයි OS ද බව සාධනය කරන්න. QO සමානයි OS ද බව සාධනය කරන්න. right. අපිට PQRS කියලා මගුලක් තියෙන්නේ. මම අදිනවා සමාන්තර ආශ්‍රයයක් මෙහෙම. ප්‍රශ්නයක් නැහැ. උඹලට කැමති සමාන්තර ආශ්‍රයයක් උඹලට ඇඳ ගන්න පුළුවන්.
මටත් දන්නේ මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි. ඕකනේ අපි දන්න සමාන්තර ආශ්‍රය බං. හරි මේකේ අපිට දීලා තියෙන්නේ PQRS නේ. PQRS කියලා දැන් අපි රූපය අඳ ගන්න ඕනේ. PQRS තමයි අපිට තියෙන්නේ. right. දැන් මේකේ විකර්ණ දෙකෙන් අපිට දැන් මේක උඹලට කියලා තියෙන්නේ මොකක්ද කියලා මම කියන්නකෝ ඉස්සෙල්ලා. මම ඉස්සෙල්ලාම අඳින්නම් මේ විකර්ණ දෙක. හරි උඹලට මම ඔන්න ඇඳ විකර්ණ දෙක. මේ විකර්ණ දෙක ඇඳලා පස්සේ උඹලට කියන්නේ මොකද්ද? මෙන්න මේ එක විකර්ණයක් අනිත් විකර්ණයේ මගින් සමච්ඡේදනය කරනවලු. ඒතකොට සමච්ඡේදනය කරනවා කියන්නේ මේ කෑල්ලට මේ කෑල්ල සමාන වෙන්න ඕනි. මේ කෑල්ලට මේ කෑල්ල සමාන වෙන්න ඕනි. එහෙම නැත්නම් මේ විකර්ණය ඇඳලා පස්සේ මේ විකර්ණය ඇඳ ගම මෙන්න මේ කෑලි මේකට මේක සමානයි මේකට මේක සමානයි කියලා කියන්න තමයි අපිට කියන්නේ. ඔප්පු කරපන් කියලා අපිට කියනවා. හරි. දැන් අපිට කියනවා මෙන්න මේ හමු වෙන තැන O කියලා දාගන්න කියලා කියනවා. මෙන්න මෙතන O කියලා දාගන්න කියලා කියනවා. දැන් මේක අමාරු එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් පට්ට ලේසි එකක්. අහගන්න මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි දන්නවා මේක දත්තය ලියන්න ඕනි. දත්තය. එහෙනම් දත්තය ලියනකොට ලියපන් PQRS සමාන්තර ආශ්‍රයකි. PQRS සමාන්තර ආශ්‍රයකි. එහි PR හා QS විකර්ණ දෙක එහි PR හා QS විකර්ණ දෙක ඕහිදී එකිනෙක ඡේදනය වේ. ඕහිදී එකිනෙක ඡේදනය වේ. ඕහිදී එකිනෙක ඡේදනය. හරි. දත්තය හරි. ඊළඟ ලියපන් සාක U නේ අපිට ලියන්න තියෙන. ඔව් සාක U ලියපන්. මොකද සාක U? PO සමානයි OR බව. PO සමානයි OR බව. ඊළඟ QO සමානයි OS බව. QO සමානයි OS බව. right. ඊට පස්සේ මේකේ නම්බර් නිර්මාණයක් ඕනේ නැහැ. ඇත්තටම මේක නිර්මාණයක් ඕනේ නැහැ. එහෙනම් දාගන්නේ සාධනය කියලා. සාධනය කෙලින්ම සාධනය කියලා දාගන්නේ. සාධනය කරන්න අහගන්නකො මාරු සීන් එක කියන්නේ. සාධනය කරද්දී මේ සම්මුඛව පිහිටලා තියෙන ත්‍රිකෝණ දෙකක් තෝරගත්තා නම් මරු. එක්ක මේ දෙක, එක්ක මේ දෙක. right. එතකොට මම මේකෙන් තෝරගන්නකො මේ දෙක. උඹලට ඕන නම් මේ දෙක තෝරගන්න පුළුවන්. මම ගන්නවා මේ දෙක. ඒ කියන්නේ POQ ත්‍රිකෝණය සහ SOR ත්‍රිකෝණය. right. එහෙනම් POQ ත්‍රිකෝණය හා SOR ත්‍රිකෝණවල හරි. දැන් මම මේක අංග සම කරන්න ලෑස්ති. මේ දෙක අංග සම කරන්න ලෑස්ති. කිසි කතාවක් නැතුව අංග සම කරන්න පුළුවන් අපිට. දැන් අලපන් මේකයි මේක අංග සම කරන්න ලෑස්ති. දැන් අපි එතකොට මේ වෙනකොට දන්නේම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකොට අපිට දන්නේම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දන්නේම පාවිච්චි කරනකොට දැන් අපි දන්නවා මේ SR අපි මෙහෙම කරමු. right. SR කතාව අපි වැත්තක තියමුකෝ. දැන් අපි මේකේ කෝණ බලමු. මේකයි අපි අංග සම කරන්නේ. මෙහෙම. එහෙනම් සමාන්තර රේඛා දෙක තීරයක් රේඛාවකින් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වෙයි කියපන්. එහෙනම් මේකයි සමානයි නේ. එහෙනම් ලියපන්. SRO කෝණය සමානයි OPQ. ඒකාන්තර කෝණ. හරි. දැන් බලපන් මේ කෝණයයි මේ කෝණයයි පක්ක සමාන වෙනවා. එහෙනම් RSO එහෙම නැත්නම් OSR සමානයි OSR සමානයි මොකද්ද? එහෙම නැත්නම් PQO. ඒකත් මොකද්ද? ඒකාන්තර කෝණ. දැන් බලපන් මේ SR පාදෙට PQ පාදේ සමානයි. ඇයි? අපි කලින් ඔප්පු කරා බං සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද යුගල් සමාන වේ. එහෙනම් SR සමානයි PQ. SR සමානයි PQ. කෙලින්ම ලියපන් සමාන්තර ආශ්‍රයකි. right. සමාන්තර ආශ්‍රයක කියලාම right. නැත්නම් සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද යුගල් කියලා ලිව්වත් හරි. ඒ අනුව අපි දන්නවා දැන් POQ ත්‍රිකෝණය අංග සමයි SOR ත්‍රිකෝණය. ඇයි නෙමෙයි කෝකෝප අවස්ථාවට. කෝකෝප අවස්ථාවට.
දැන් උඹලට කෙලින්ම ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අපිට සමාන කරන්න තියෙන්නේ PO සමානයි OR නේ. එහෙනම් PO සමානයි OR. ඇයි ඒ? දැන් උඹලා මෙහෙම නිකම්ම ලියාගන්න එපායකෝ. ඇයිද කියලා බලපන්. මේකට මේක අංග සම වුණාට පස්සේ බලපන් මෙන්න මේ පාදේ සමාන වෙනවනේ. මේ පාදේ සමාන. ඇයි ඒ? මේක තියෙන්නේ මෙන්න මේකට ඉස්සරහින් මේ. මෙන්න මේකට ඉස්සරහින්. එහෙනම් මේක තියෙනවනේ මේකට ඉස්සරහින් මේ. අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. රයිට්. එහෙනම් V. ඊළඟට අපිට මොකක්ද තියෙන්නේ බලන්න? OQ. OQ කියන්නේ මේකනේ. OQ OS. OQ සමානයි OS වේ. ඒකත් හරි බං. ඔන්න බලපන් OQ තියෙන්නේ බලපන් මොකට ඉස්සරහින්ද? මේකට ඉස්සරහින්. එහෙනම් මේක තියෙනවනේ මේකට ඉස්සරහින්. හරි. එහෙනම් වැඩි හරි. ඉක්මන් ගියාගෙන ඊළඟ ප්‍රමේයයට සෙට් වෙමු. එහෙනම් දාගනින් 21 ප්‍රමේය. එක ප්‍රමේය දාගනින් 21 ප්‍රමේය දාගනින් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. මොකක්ද අපිට කියන්නේ? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගලයක් සමාන්තර හා සමාන නම්. ඒ කියන්නේ දිගින් සමාන නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. අපි ඒක හරිදව කියලා බලමු. එහෙනම් දාගෙන ප්‍රමේය සාධනය කිරීම. ප්‍රමේය සාධනය කිරීම කියලා දාගන්න. හරි. දාගෙන ලියාගන්න. ABCD චතුරස්‍රයේ AB සමානයි CD ද AB සමානයි CD ද AB සමාන්තරයි CD ද වේ. AB සමාන්තරයි CD ද වේ. ABCD චතුරස්‍රයේ ABCD චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. 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 හරි. බලගන්න. සමාන්තරාශ්‍රයක් හැඩයටම අඳින්න ඕනෙත් නැහැ. හැබැයි ඇඳ කියලා වරදකුත් නැහැ. ABCD. හැබැයි අපිට දත්ත තියෙන්නේ මේකේ බං AB සමාන්තරයි CD කියලා විතරයි. ආයේ මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා. ඔන්න ඔය දත්ත දෙක විතරයි බං දීලා තියෙන්නේ. අරවාසි. දැන් ඔය දත්ත දෙක විතරයි දීලා තියෙන්නේ. දැන් මේක සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න තමයි තියෙන්නේ. සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. හරි කමන්නේ. අපි දන්නවා මොන දෙයකටත් අපි මේ මගුල කරන් ඉන්න. එහෙනම් දාගනින් මේක ඇඳලා දත්තය කියලා දාගෙන ලියාගනින් ABCD චතුරස්‍රයක්. දැන් මේක සමාන්තරාශ්‍රයක් නෙමෙයි. අපි දන්නවා පාද හතරකින් සංවෘත වෙලා තියෙනවා නම් ඒක චතුරස්‍රයක්. එහෙනම් දාගනින් දත්තය ABCD චතුරස්‍රයකි. එහි AB සමානයි CD ද AB සමාන්තරයි CD ද වේ. සාකයු
අපි දන්නවා මේක සාධනය කරන්න තියෙන්නේ ABCD සමාන්තරාශ්‍රයක් බව. ABCD සමාන්තරාශ්‍රයක් බව කියලා දාගන්න. මේක යකෝ අපිට නිර්මාණයක් කරන්න ඕනේ. නිර්මාණයක් උඹලට කැමති විකරණයක් අඳ ගන්න පුළුවන්. මම අඳිනවා මේ විකරණය. ඊට පස්සේ දාගන්නේ නිර්මාණය යටතේ AC විකරණය ඇඳීම. AC විකරණය ඇඳීම. AC විකරණය ඇඳීම. AC විකරණය ඇඳීම. හරි. දැන් සාධනය අපි දන්නවා මෙහෙම එකක් ඇඳුවොත් අපි අංග සම කරන්න සීන් එකකට තමයි යන්නේ. එහෙනම් සාධනය කියලා දාලා ABC ත්‍රිකෝණ හා ACD ත්‍රිකෝණ වල හරි. අපි දන්නවා මේ කෝණට මේ කෝණේ සමානයි. ඇයි සමාන්තර රේඛා දෙකක් මෙන්න තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. සෑදෙන ඒකාන්තර කෝණ සමාන වෙයි. එහෙනම් ලියපන්. මොකද ලියන්න වෙන්නේ අපිට? ලියපන්. මොකක් හරි. අපි ඉස්සරම හිතන ABC නේ. එහෙනම් BAC කෝණය සමානයි ACD. ඇයි ඒකාන්තර කෝණ? ඉතුරු එක බලපන්. ඉතුරු එක කවුද? දැන් මෙන්න මේ පාදෙට මේ පාදේ සමානයි. ඒ අපිට දීලා තියෙන දත්තය. AB සමානයි CD දත්තය. ඊළඟ මොකක්ද කියපන්? මේ පාදෙට මේ පාදේ. එහෙනම් ඒක පොදු පාදයනේ. එහෙම නැත්නම් විකර්ණය. AC සමානයි AC. මොකක්ද? විකර්ණය. එහෙනම් මේක අවස්ථාව යටතේ අංග සම වෙනවා මොකද්ද? පාකෝපාවස්ථාව යටතේ. පාකෝපාවස්ථාව. ඒ අනුව ABC ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය හේතුව පාකෝපා. ඉක්මනට දාගන්න හේතුව පාකෝපා. දැන් අපි දන්නවා මේ වගේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග මඟුල සමාන බැවින් එහෙනම් දැන් උඹලට මේකයි සමාන්තරයි කියලානේ දැන් දන්නේ. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් මොකද්ද? දැන් අපිට කියන්න පුළුවන් ඊට පස්සේ හරි. එහෙනම් කොහොම ඉක්මන ලියාගන්න. ලියාගත්තට පස්සේ ලියාගන්න අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් උඹලට පට්ට දත්තයක් කියන්න පුළුවන් බා. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් කියලා දාලා උඹලා දන්නවා මෙන්න මේ කෝණයයි දිහා බලපන්. දැන් මේ ත්‍රිකෝණ දෙකේ අනුරූප අංගනේ බං. එහෙනම් උඹලට කෙලින්ම ලියන්න පුළුවන් බැවින් DAC කෝණය සමානයි ACB. එහෙනම් මේ කෝණ යුගල දෙක මොකද්ද? ඒකාන්තර කෝණ යුගල දෙකක් බං. එහෙනම් ඒකාන්තර කෝණ යුගල දෙක සමාන බැවින් එහෙනම් මෙන්න මේ බැවින් DAC හා ACB DAC සමාන ACB බැවින් එම කෝණ යුගල දෙක ඒකාන්තර කෝණ යුගල දෙකක් ඒකාන්තර කෝණ යුගලයක් බැවින් AD සමාන්තරයි BC වේ. AD සමාන්තරයි BC වේ. අන්න දැන් බලපන් මේකට මේක සමාන්තරයි මේක සමාන්තරයි. එහෙනම් ඒ අනුව ABCD සමාන්තරාශ්‍රයකි. ABCD සමාන්තරාශ්‍රයකි. right දාගනින් 22 ප්‍රමේය 22 ප්‍රමේය දාගනින් 22 ප්‍රමේය.
22 ප්‍රමේය. ලියාගනින් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයකි. මේකත් අපිට සාධනය කරන්න ඕන ප්‍රමේයක්. ඉක්මනට දාගනින් ප්‍රමේය සාධනය කිරීම. ප්‍රමේය සාධනය කිරීම. ප්‍රමේය සාධනය කිරීම කියලා දාගෙන ලියාගනින්. PQRS චතුරස්‍රයේ PQRS චතුරස්‍රයේ PQRS චතුරස්‍රයේ PQ සමානයි RS ද PQ සමානයි RS ද PQ සමානයි RS ද ඊළඟට QR සමානයි PS ද වේ. 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 PQRS චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. PQRS චතුරස්‍රය PQRS චතුරස්‍රය PQRS චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. PQRS සමාන්තරාශ්‍රය PQRS චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව සාධනය කරන්න. හරි. අපිට දීලා තියෙන්නේ මේකට මේක සමානයි මේකට මේක සමානයි කියලා විතරයි බං. මාර සීන් එක ඕක විතරයි අපිට දීලා තියෙන්නේ. රයිට්. මේක විතර දීලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම මේ රූපය ඇඳගෙන ලියාගනින් දත්තේ කියලා ලියාගනින්. දත්තේ PQRS චතුරස්‍රයේකි. PQRS චතුරස්‍රයේකි. එහි PQ සමානයි RS ද PS සමානයි QR ද වේ. උඹලා ඒක දන්නවා. සාක U කියලා ලියාගනින් අපිට මේක සාධනය කරන්න තියෙන්නේ PQRS සමාන්තරාශ්‍රයකි කියලා. PQRS සමාන්තරාශ්‍රයකි. PQRS සමාන්තරාශ්‍රයකි. හරි. මේකෙත් අපිට තියෙන විකර්ණයක් ඇඳ ගන්න තියෙන නිර්මාණයට විකර්ණයක් ඇඳ ගන්න තියෙනවා. ඒකින්ද උඹලට කැමති විකර්ණයක් ඇඳ ගන්න පුළුවන්. කැමති විකර්ණයක් ඇඳ ගන්න පුළුවන්. මම මේකේ විකර්ණයක් මේක අඳිනවා. උඹලට ඕන අනිත් එක ඇඳ ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. QS විකර්ණය ඇඳීම නිර්මාණය කියලා දාලා ලියාගනි. QS විකර්ණය ඇඳීම. QS විකර්ණය ඇඳීම. right. ඊට පස්සේ දැන් සාධනය. right. සාධනය යටතේ PQS ත්‍රිකෝණය හා SQR ත්‍රිකෝණවල දැන් මේක අංග සම කරන්න ලෑස්ති. දැන් මේ කොහොමද අංග සම කරන්නේ මට තේරෙන්නේ නැහැ බා. කොහොමද? මේ පාදේ මේ පාදේ සමානයි. PQ සමානයි SR. උඹලට තේරෙනවා දැන් මට වඩා. මේක දත්තය. PS සමානයි QR. දත්තේ. උඹලට සුපිරියට තේරෙනවා. හරි. ඊළඟට බලපංකො මොකද්ද කියලා. දැන් බලපන් මේ SQ කියන එක. SQ සමානයි SQ. ඇයි එක්ක පොදු පාදේ නැත්නම් විකර්ණය. ඒ අනුව PQS ත්‍රිකෝණය අංග සමයි SQR ත්‍රිකෝණය. හේතුව පාදයක් කියන අවස්ථාව වෙනදී අංග සම වෙනවා. right.
ඊට පස්සේ ලියන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් දැන් උඹලා දන්නවා මේ කෝණයට මේ කෝණේ සමාන වෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙනම් RSQ කෝණය සමානයි SQP. එහෙම නැත්නම් PQS. 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 ඒ අනුව මේක ලියලා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් මේක වේ. ඒ අනුව මෙම කෝණ යුගල දෙක ඒකාන්තර කෝණ යුගලයක් බැවින් ඒ අනුව මෙම කෝණ දෙක ඒකාන්තර කෝණ යුගලයක් බැවින් අන්න යකෝ මේකයි සමානයි නම් අපි දන්නවා එහෙනම් SR සමාන්තර වෙනවා PQ. කොහොමද ආවේ? ඒව කලින් කියලා දීලා තියෙනවා. PQ ඇයි මේ දෙක මෙන්න තීරයක් රේඛාව ඡේදනය වෙලා තියෙනවා. මේ දෙක සමානයි නම් මේ දෙක සමාන්තරත් වෙනවා. රයිට්. එහෙනම් ඊළඟට බලපන් මොකද්ද? ඊළඟට අපිට ලියන්න පුළුවන් මේ විකර්ණය මෙන්න මේ විකර්ණය ඇන්දනම් මෙන්න මෙහෙම. මේ විකර්ණය අපි PR විකර්ණය ඇන්දනම් PR විකර්ණය ඇන්දනම් මොකක්ද කියපන් වෙන්නේ? PR විකර්ණය ඇන්දනම් ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සම බැවි. හරි. දැන් මේක ඒක ඇඳලා අංග සම කරලා පුළුවන් අපිට පුළුවන් බං ඒ කියන්නේ මේකෙන්මත් පුළුවන්. දැන් අපි දන්නවා මෙන්න මේකයි සමානයි. ඇයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. එහෙනම් අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන බැවින් කියලා ආපහු ලියලා PSQ කෝණය සමානයි PSQ කෝණය සමානයි මොකද්ද? SQR. එහෙම නැත්නම් RQ SQR. ඊට පස්සේ ලියපන් මෙම කෝණ දෙක ඒකාන්තර කෝණ යුගල බැවින් PS සමාන්තරයි QR. මම ඒක වෙන්නේ කොහොමද කියලා ආයෙ වැඩි නෝන් ලීඩර් කියලා දෙන්නේ නැහැ. එහෙනම් මේක V කියලා දාපන්. ඒ අනුව PQRS සමාන්තර ආශ්‍රයකි. ඒ අනුව PQRS සමාන්තර ආශ්‍රයකි. right. දාගනින් 23 ප්‍රමේය. දාගන්න. ලියගනින් චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයකි. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයකි. ඊට පස්සේ ලියන්නේ ප්‍රමේය සාධනය කිරීම. يعني ABCD චතුරස්‍රයේ A කෝණය සමානයි C කෝණයද B කෝණය සමානයි D කෝණයද වේ. ABCD චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න.
ABCD චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. ABCD චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. right. හොඳට බලාගන්න. මේක අපිට දත්ත දීලා තියෙන්නේ A සමානයි C කියලා ඊළඟට B සමානයි D කියලා විතරයි. මම මේ කෝණේ ඇල්ෆා කියලා ලකුණු කරගන්නවා. මේකත් ඇල්ෆා කියලා ලකුණු කරගන්නවා. මේක අපි තීටා කියලා ලකුණු කරගමු. මේකත් තීටා කියලා ලකුණු කරගන්න. හරි. මේ අපි ලකුණු කරගත්තේ ඒවා කියන්න ඕනේ අපි. එහෙනම් ඉස්සෙල්ලම රූපය අඳගනිමු. ඉස්සෙල්ලම රූපය අඳගනිමු. right. එහෙනම් ලියාගනින්. දැන් දත්තය. උඹලා දත්තේ ලියා ගන්න දන්නවා දත්තේ ලියාගනින්. ABCD චතුරස්‍රයකී එහි A කෝණය සමානයි C කෝණයද B කෝණය සමානයි D කෝණයද වේ. ඊළඟට සාකයු ABCD සමාන්තරාශ්‍රයක් බව. මේක නිර්මාණයක් නෑ. ඊළඟට සාධනය. හොඳට බලාගන්න සාධනය. සාධනය අපිට මේක ගන්න පුළුවන්. මෙන්න බලපං. මම මේකේ A කෝණය සමානයි ඇල්ෆා කියලා ගත්තා. උඹලා දන්නවා A කෝණය මේ A කෝණය සමානයි ඇල්ෆා කියලා ගත්තා. මේක නම් අපි දන්නවා මෙන්න මේ C කෝණය සමානයි ඇල්ෆා වේ. එහෙනම් B කෝණය සමානයි තීටා කියලා ගත්තා නම් තීටා නම් ඊළඟ D කෝණය සමානයි තීටා වේ. හරිනේ? තීටා වේ. මේක අපිට ලියන්න වෙනවා මෙහෙම. right. දැන් මම මෙන්න මේ වගේ කතාවක් කරන මරු වැඩක් කරනවා. මම මේ අභ්‍යන්තර කෝණ හතර එකතු කරනවා. ඇල්ෆා ධන තීටා සමානයි 360යි. අමතකයි නේ අමතකයි නම් කියලා කියන්නේ. ඇයි ඒ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ. උඹලා හේතු ලියන්න ඕනේ අනිවාර්යෙන් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ කියලා. දැන් එකතු කරපන්. 2 ඇල්ෆා ධන 2 තීටා සමානයි 360යි. බෙදීම 2 කැපිලා ගියා. ඇල්ෆා ධන තීටා සමානයි 180ක් වෙනවා. ඇල්ෆා ධන තීටා සමානයි 180ක් වෙනවා. මේක මම 1 කියලා නම් කරගන්නම්. 1 කියලා නම් කරගන්න. මම ඕක පට්ට සමීකරණයක්. දැන් බලපන් මේ ටික ලියාගත්තට පස්සේ මෙන්න මේ එක සමීකරණයට අනුව එහෙනම් උඹලා ලියන්න ඕනි එක සමීකරණයට අනුව ඇල්ෆා ධන තීටා එක සමීකරණයට අනුව ඇල්ෆා ධන තීටා කියන්නේ උඹලා දන්නවා මොකද්ද ඇල්ෆා ධන තීටා මේ ඇල්ෆා ධන තීටා උඹලාට කෝ පැත්තකින් හරි ගන්න පුළුවන් අපි කියමු මේ ඇල්ෆා ධන මේ තීටා කියලා එහෙනම් එක සමීකරණයට අනුව ඇල්ෆා වලට ලියන්න පුළුවන් අපිට A ධන B කියලා ලියන්නත් පුළුවන්. A කෝණය ධන B කෝණය සමානයි 180 වේ. එතකොට දැන් බලපන් මේ ඇල්ෆාට අපිට A කියලා දාන්න පුළුවන්. ඇයි A කෝණය ඇල්ෆා. ඊළඟට අපිට තීටාට දාන්න පුළුවන් B කෝණය කියලා. B කෝණය තීටා. එහෙනම් මේක මෙහෙම වෙනවා. එහෙනම් මෙහෙම වුණාට පස්සේ උඹලා දන්නවා මේ රේඛා දෙකක්. මේ තීරක රේඛාවක් කියලා ගමු. හැදෙනවා මිත්‍ර කෝණ දෙකක්. මිත්‍ර කෝණ දෙකේ එකතු අංශක 180යි නම් මෙන්න මේ රේඛා දෙක සමාන්තර වෙනවා. එන්නේ මේ රේඛා දෙක සමාන්තර වෙනවා. එහෙනම් උඹලට කෙලින්ම ලියන්න පුළුවන් මොකද්ද? A සහ B. A කෝණය දැන් මේක ලියන උඹලා ලියන්න ඕනේ. A කෝණය සහ B කෝණය මිත්‍ර කෝණ යුගල දෙකක් බැවින්
A කෝණය සහ B කෝණය මිත්‍ර කෝණ යුගලයක්. A කෝණය සහ B කෝණය මිත්‍ර කෝණ යුගලයක් බැවින් AD සමාන්තරයි BC වේ. AD සමාන්තරයි BC වේ. ඊළඟට ආපහු එකට අනුව එක සමීකරණයට අනුව යකෝ අපිට මේක ගන්න පුළුවන්. අපිට මේකයි ගන්නත් පුළුවන්. එහෙනම් A කෝණය දන D කෝණයත් 180. ඇයි නැද්ද? මේ ඇල්ෆා දන්න තීටා. A කෝණය දන්න D කෝණය. එහෙනම් A මගුලටත් ආපහු ඊට පස්සේ අර කතාවම කියපන්. A කෝණය සහ D කෝණය මිත්‍ර කෝණ යුගලයක් බැවින් AB සමාන්තරයි DC. එහෙම නැත්නම් CD. ඒ අනුව ABCD සමාන්තරාශ්‍රයකි. ඒ අනුව ABCD සමාන්තරාශ්‍රයකි. හරි. ඔන්න හරි. එහෙනම් දාගනින් 24 ප්‍රමේය. 24 ප්‍රමේය. ලියගන්න 24 ප්‍රමේය කියලා දාලා චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙකින් සමච්ඡේදනය වෙයි නම් ලියගන්න චතුරාශ්‍රයක විකර්ණ එකක් අනෙකින් සමච්ඡේදනය වෙයි නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයකි. එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයකි. හරි. අපිට මේක ප්‍රමේය සාධනය කරන්න තියෙනවා. එහෙනම් දායින් ප්‍රමේය සාධනය කිරීම. يعني PQRS චතුරාශ්‍රයේ PR හා QS PQRS චතුරාශ්‍රයේ PR හා QS විකර්ණ දෙක T හිදී එකිනෙක ඡේදනය වේ. T හිදී එකිනෙක ඡේදනය වේ. ඊළඟ ලියන්නේ PT සමානයි TR ද ඊළඟට QT සමානයි TS ද නම් PQRS සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. මේකේ විකර්ණ මේකේ සමච්ඡේදනය කරලා තියෙනවා. එහෙනම් සමච්ඡේදනයේ නම් මේකට මේක සමානයි, මේක සමානයි. සමච්ඡේදනය වෙනවා නම්. හරි. ඒකට ඒක සමානයි, ඒකට ඒක සමානයි. රයිට්. එහෙනම් දැන් මේකේ විකර්ණ ඡේදනය වෙන්නේ T කියලා ලක්ෂයකදී. T. එහෙනම් මෙන්න මේ කතාව කියන්නේ මෙන්න මේ විකර්ණ වලින් සමච්ඡේදනය කරනවනේ මෙන්න මේ කෑලි. රයිට්. එහෙනම් ඉක්මනට ගන්නේ රූපේ. රූපය අඳගෙන දත්තය ලියා ගනින්. මොකද්ද? දත්තය ලියා ගනින්. PQRS චතුරාශ්‍රයේකී එහි PR හා QS විකර්ණ දෙක T හිදී සමච්ඡේදනය වේ.
T හිදී සමච්ඡේදනය වේ. T හිදී සමච්ඡේදනය වේ. T හිදී සමච්ඡේදනය වේ. සාකයු PQRS සමාන්තරාශ්‍රයක් බව. PQRS සමාන්තරාශ්‍රයක් බව. PQRS සමාන්තරාශ්‍රයක් බව. ඊළඟට මේක නිර්මාණයක් නෑ. සාධනය කරන්න තියෙන්නේ. රයිට් සාධනය කර. සාධනය කියලා දාලා මම ගන්නවා මේ ත්‍රිකෝණේ PQT ත්‍රිකෝණය හා STR ත්‍රිකෝණවල. රයිට් අපි දැන් මේක සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න තියෙන්නේ. සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න නම් දැන් මේවා සමාන්තරයි කිව්වත් මේවා සමාන්තරයි කියන්න ඕනේ. ඒ කියන්නේ සම්මුඛ පාද යුගල් අපි අනිවාර්යෙන් සමාන්තරයි කියලා කියන්න ඕනේ. එහෙනම් සම්මුඛ පාද යුගල් සමාන්තරයි කියලා කියන්න නම් අපි මොකක් හරි දත්ත දැනන් ඉන්න ඕනේ. එහෙනම් මේ දෙක අංග සම කරගෙන ඉමුකෝ. රයිට් මේ දෙක අංග සම කරගන්න. කොහොමද බං අංග සම කරන්නේ? තේරෙන්නේ නැහැ මොකුත්. මේකයි අපි ගත්තේ. එහෙනම් අපිට මෙතන PT සමානයි TR නේ. හේතුව දත්තය. ඊළඟට මේ PTQ කෝණය සමානයි STR. ඒක ප්‍රතිමුඛ කෝණ. අපි දන්න ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා. ඊළඟට මේ පාදේ සමානයිනේ බා. එහෙනම් QT සමානයි TS. ඒත් දත්තය. ඒත් මොකද්ද? දත්තය. හරි. ඒ අනුව PQT ත්‍රිකෝණය අංග සමයි STR ත්‍රිකෝණය. හේතුව මොකද්ද? හේතුව පාකෝපා අවස්ථාව. right. පාකෝපා අවස්ථාව. right. දැන් මේක අපි අංග සම කරා. අංග සම කරා නම් උඹලට ලියන්න පුළුවන් මොකද්ද? උඹලට දැන් මෙන්න මේ කෝණය හරි මේ කෝණයයි හරි සමානයි කියලා ලියන්න පුළුවන්. ඔව්නේ. කිසි කතාවක් නැහැ ලියන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බැවින් SRT කෝණය සමානයි TPQ කෝණය වේ. එම කෝණ දෙක ඒකාන්තර කෝණ යුගලයක් බැවින් මෙන්න මේ SR පාදය සමාන්තර වෙනවා PQ වේ. SR පාදය සමාන්තරයි PQ වේ. හරි. හරි. දැන් උඹලට ඊට පස්සේ මේකට අපිට මේක විතරක් සමාන්තරයි කියලා හරියන්නේ නැහැනේ. මේක විතරක් සමාන්තරයි කියලා හරියන්නේ නැහැ. මේකත් සමාන්තරයි කියලා කියන්න ඕනේ. right. එහෙනම් දැන් අපි හැබැයි මෙහෙම කතාවකුත් අපි දන්නවා. මේ පාද දෙක සමාන්තරයි. සමාන්තර හා සමාන වෙනවා නම් ඒත් මේක සමාන්තරාශ්‍රයක් කියලා ලියන්න පුළුවන්. හැබැයි හරිම ක්‍රමයට යනවා නම් අපිට කියන්න පුළුවන්කම තව විදියක් අපිට මොකද්ද? මෙන්න මේ PTS ත්‍රිකෝණය හා QTR ත්‍රිකෝණයද අංග සම කළ හැක. PTS ත්‍රිකෝණය හා QTR ත්‍රිකෝණයද ඉහත පරිදි අංග සම කළ හැක. ඒ අනුව අපිට පුළුවන් මේ
කෝණයට මේ කෝණය සමානයි කියලා පෙන්වන්න පුළුවන් නේ බං. ඒ අනුව PST කෝණය සමානයි PQR නේ. TQR කෝණය වේ. ඉහත කෝණ දෙක ඒකාන්තර කෝණ යුගලයක් බැවින් නුඹලා දන්නවා එතකොට PS සමාන්තරයි QR ද වේ. දැන් මේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. එහෙනම් ඒ අනුව PQRS සමාන්තර ආශ්‍රයකි. right. මේකට සම්බන්ධ ගැටලු ටික ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. right. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික නෝට් එක ලියාගෙන අර ජ්‍යාමිතික ප්‍රමේයයන් කියන එකේ මේ ටික ලස්සනට ඔප්පු කරපන්. අර නෝට් එකේ තියෙන ගමන් අරගෙත් ඔප්පු කරපන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.